right. අයිබෝවන් දිගුණි හැඳියාවකින් පසුව නැවතත් පැමිණ ඇත. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම සාකච්ඡා කරමින් සිටියේ මුදල් පිළිබඳ ගණිතය. ඉතින් පන්ති 3-4කම එකම විදියට ගියේ නෑ. දන්නේම නැතුව තමයි පන්ති නවත්තන්න උනේ. ඒක නිසා එක එක පන්ති තියෙන්නේ එක එක තැන්වල. ඉතින් මම මේ ඔන්ලයින් වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ පන්ති 4-5ටම එක සැරේයි. ඉතින් වැඩිපුරම කරලා තියෙන පන්තියෙන් පටන් ගත්තොත් පොඩි ප්‍රශ්නයක් වෙනවා. අඩුවෙන්ම කරලා තියෙන පන්තියේ ළමයින්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා අඩුවෙන්ම පටන් කරලා තියෙන ළමයින්ගෙන් පටන් ගත්තොත් වැඩිපුර කරලා තියෙන ළමයින්ට සමහර වෙලාවට හිතෙයි අපිට බොරුවට ඔහෙ ඉන්න වෙනවා කියලා පැය 4ක් 3ක් 4ක්. මං හිතනවා ඒක ප්‍රශ්නයක් නැහැ කියලා. මොකද දැන් මාස එකමාරක් විතරත් අපි කරාට මොකද මාස එකමාරක් විතර සමහරක් වෙලාවට පොතපත බලන්නෙම නැතුව ඉන්න ඇති මේ අපේ රටේ ඇති වෙච්ච තත්ත්වය නිසා. වෙන වෙන නිවුස් තමයි බල බල හිටියේ. ඒක නිසා මම මුදල් පිළිබඳ ගණිතයේ පාඩමේ නැත්නම් මුදලේ කාලීන වටිනාකම පාඩමේ මම පටන් ගන්නවා වාර්ෂික කියන පාඩම. එතනින් කතා කරනවා. ඒතකොට සමහරක් අය ඒක කරලා තියෙන්නේ එතනට පොඩ්ඩක් පෙරලගෙන මාත් එක්ක පොඩ්ඩක් බල බල ගියත් කමක් නැහැ. හැබැයි ටියුට් එකේ ගණන් හදනකොට කොලේක ඒගොල්ලෝ ඒක බලන්නේ නැතුව මාත් එක්ක හැදුවට කමක් නැහැ. නෝට් එක විතර පොත බලා ගන්න මම කරනකොට. හැබැයි ගණන් හදනකොට අයි පාරක් මාත් එක්ක පොඩ්ඩක් හදා යන එක වැඩි වුණොත් පැය 2-3ක් වෙයි ඒ වැඩේ. මට හිතම කියන්න බෑ කාලය. right? හරි එහෙනම් ලියා ගන්න. එහෙනම් ලියා ගන්න වාර්ෂික annuity. වාර්ෂික annuity මොකද්ද වාර්ෂිකයක් කියන්නේ? වාර්ෂිකයක් නැත්නම් annuity එකක් කියලා කියන්නේ සමාන කාල පරිච්ඡේදවල ගෙවන හෝ ලැබෙන එක සමාන මුදලක්. සමාන කාල පරිච්ඡේදවල ගෙවන හෝ ලැබෙන එක සමාන මුදලක්. ඉතින් උදාහරණයක් වශයෙන් සෑම වර්ෂයක් අවසානයේ අවුරුදු 10ක් පුරා රුපියල් 50,000 ගානේ මම බැංකුවේ තැන්පත් කරා නම් අන්න ඒක වාර්ෂිකයක්. ඒක වාර්ෂිකයක්. ඇයි සමාන කාල පරිච්ඡේද අවුරුද්දෙන් අවුරුද්ද සමාන මුදලක්. අන්න ඒක වාර්ෂිකයක්. right?
තව උදාහරණයක්. සෑම කාර්තුවක් අවසානයේ මේ කාර්තු තියෙන්නේ අවුරුදු 20ක් පුරා. ඒ කියන්නේ කාර්තු 80ක්. රුපියල් 13500 බැගින් ජීවිත රක්ෂණ වාරික ගෙව්වනම් අන්න ඒකත් වාර්ෂිකයක්. ඒකත් වාර්ෂිකයක්. right? අපි පොඩ්ඩක් ලියාගෙන ඉමු. ලියාගත්තේ නැති අය අනිත් අය පොඩ්ඩක් නෝට් එක බලන්න. හැබැයි ගණන් හදනකොට වෙනම කොලයක ඒගොල්ලෝ හදන්නේ ඒගොල්ලෝ කරලා ඇති දැන්ටත් right? මොකද මේ මම මේ පටන් ගත්තේ අන්තිමේටම ඒ කියන්නේ අඩුවෙන්ම කරලා තියෙන පන්තියෙන්. මම කෝල් කරලා එක එක ළමයිගෙන් අහගත්තා. අඩුවෙන්ම කරලා තියෙන පන්තිය තමයි කරලා ගත්තේ මම මේක. right? හරි. පොඩ්ඩක් ලියමු. සමාන කාල පරිච්ඡේදවලදී ගෙවන හෝ ලැබෙන එක සමාන මුදලක් වාර්ෂිකයක් ලෙස හඳුන්වයි. උදාහරණ 1 සෑම වර්ෂයක් අවසානයේදී අවුරුදු 10ක් පුරා රුපියල් 50000 බැගින් බැංකුවේ තැන්පත් කිරීම. අන්න වාර්ෂිකයක්. මේක ඇඳ ගන්න පොඩ්ඩක් මෙහෙම වර්ෂ කියලා දාලා right. උදාහරණ 2 සෑම කාර්තුවක් අවසානයේ අවුරුදු 20ක් පුරා රුපියල් 13500 බැගින් ජීවිත රක්ෂණ වාරික ගෙවීම. මේක ඇඳ ගන්න පොඩ්ඩක් කාර්තු කෙල්ලියලා ජීවිත රක්ෂණ වාරික ගෙවීම. 13500 බැගින්. තව උදාහරණයක් ලියමු. උදාහරණ 3
සෑම මාසයක් ආරම්භයේ සෑම මාසයක් ආරම්භයේ රුපියල් 40000 බැගින් අවුරුදු 4ක් පුරා අවුරුදු 4ක් පුරා බැංකු ණය වාරික ගෙවා දෙමින් බැංකු ණය වාරික ගෙවා දෙමින් අන්න එතන පොඩ්ඩක් වෙනස් කරා සෑම මාසයක් ආරම්භයේ 40000 බැගින්. එතකොට මෙතනට වැටෙන්නේ පළමු මාසේ ආරම්භයේ. දෙවෙනි මාසේ ආරම්භයේ. තුන්වන මාසේ ආරම්භයේ. මෙන්න මෙතනට එන්නේ 48 වන මාසේ ආරම්භයේ. මෙතනට එන්නේ නැහැ. මතක ඇති. මොකද උඩ තියෙන අවසාන කතා. සෑම මාසයක් ආරම්භයේ. right. එහෙනම් වාර්ෂිකයක් කියන්නේ ඕකයි. හොඳට මතක තියාගන්න ගානේ කිව්වොත් සමාන කාල පරිච්ඡේදවලදී මාසෙන් මාසෙට ඒක අවුරුද්දක් වෙන්න ඕනේ නෑ. මාසෙන් මාසෙට වෙන්න පුළුවන්. කාර්තුවෙන් කාර්තුවට වෙන්න පුළුවන්. සමාන මුදලක් මෙහෙම වැදුනා නම් මේක වාර්ෂිකයක්. එච්චරයි කතාව. ඒක වාර්ෂිකයක්. right. අනුමාර්ථකාවක් ලියන්න වාර්ෂිකයක අනාගත වටිනාකම. sorry. වාර්ෂිකයක වර්තමාන වටිනාකම. වාර්ෂිකයක වර්තමාන වටිනාකම. දැන් මම පොඩ්ඩක් මොන හරි වැරද්දුනොත් මාර ප්‍රශ්නේ වෙනදට නම් ළමයි ඉස්සරහා ඉන්නවා මට කියන්න. දැන් මෙතන කවුරුත් නැහැ. මට මේ කැමරා එක කරන මගේ පුතයි මමයි විතරයි ඉන්නේ. ඒකයි ප්‍රශ්නේ. මමත් දැන් හරි පරිස්සමෙන් කරන්න ඕන කැල්කියුලේෂන් පවා සමහරකට මම වැරද්දුවොත් මෙතන කවුරුත් නැහැ මට කියලා දෙන්න. අන්න සර් අතන වැරදි කියලා. වෙනදට නම් එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවා කොහොම හරි. right. අපි බලමු වාර්ෂිකයක වර්තමාන වටිනාකම ගණනය කිරීම. බලමු. දැන් මම මොන හරි ගෙවීමක් මොන හරි ප්‍රතිෂ්ඨාවක් මත පොඩි ගාණක් ඉසලා ගමු. දැන් මේවා සමහරක් අය පන්ති දෙකක විතර කරලා තියෙන්නේ. ඒගොල්ලෝ වෙන කොලයක ලියාගෙන කරන්න. පොත බලන්න එපා. සමහරක් අය 40 වෙනි ගාණ දක්වා සමහරක් අය කරා. කමන්නේ පොඩ්ඩක් අය 4-5ක විතර පොඩ්ඩක් මෙස් වෙනවා. right. මම මොන හරි ගෙවීමක් කරන්න එක ගුණයක් හිතමු රුපියල් 10,000 ගානේ කාට හරි 10,000 ගානේ අවුරුදු වර්ෂ 3ක් පුරා right. මට දැන් ඕනා මේකේ වර්තමාන වටිනාකම ගණනය කරන්න. මේ කරන ගෙවීමේ දැන් අගේ කීයද? දැන් කීයක් ගෙවුවොත් ඇද්ද? right. අපි ගාන ලියාගෙනම කරමුද? ලියා ගන්න පොඩ්ඩක් මේ ගාන උදාහරණ කියලා. උදාහරණ ලියන්න. ඉදිරි සෑම වර්ෂයක් අවසානයේ වර්ෂ 3ක් පුරා
වර්ෂ 3ක් පුරා රුපියල් 10,000 බැගින් රුපියල් 10,000 බැගින් කරනු ලබන ගෙවීමක වර්තමාන වටිනාකම වරහන් ඇතුලේ PV present value වර්තමාන වටිනාකම PV present value ගණනය කරන්න right වරන් ඇතුලේ නෑ එතනම ලිව්වත් වරන් ඇතුලේ ලිව්වත් කමන්නේ වට්ටම් අනුපාතයේ සිට 12ක් ලෙස සලකන්න වට්ටම් අනුපාතයේ සිට 12ක් ලෙස සලකන්න right පොඩ්ඩක් අයිමත් කියව ගන්න හරි මෙන්න බලන් ඉන්න ඔක්කොම අය මෙන්න මං ඇන්දා සෑම වර්ෂයක් අවසානයේ එහෙනම් පළමු වර්ෂයේ අවසානයේ නේ එක යටින් දෙවන වර්ෂයේ අවසානයේ තුන්වන වර්ෂයේ අවසානයේ ওই විදියට ඔය කරන ගෙවීමේ දැන් අගය ඔය 10 ගානේ අවුරුදු 3ක් පුරා ගෙවනවා කියන්නේ දැන් කීයක් ගෙවුවොත් ඇද්ද ඒකයි බලන්න ඕනේ දැන් කීයක් ගෙවුවොත් ඇද්ද right කවුරුත් කරන්න එපා බලා ගන්න මම ලියන්න වෙලා දෙන්නම් අපි දන්න විදියට මේකේ වර්තමාන අගය කොහොමද හොයන්නේ මේක අමතක කරන්න මේ දෙක අමතක කරන්න මෙන්න මේ 10,000 වර්තමාන අගය කොහොමද හොයන්නේ මෙහාට බිඳුවට මේ 10,000 වැඩි කරනවා මතක ඇති එක ෆිගර් එකක එක අගයක දැන් අගය හොයනකොට අපි සූත්‍රයක් ඉගෙන ගත්තා මෙන්න මෙහෙම x බෙදීම 1 / i බල n කියලා present value හොයන්න ඊට අමතරව අපි ඉගෙන ගත්ත වර්තමාන අගය හොයන්න එකපාරට අර වගුවෙන් බලලා ගන්න පුළුවන් මම වෙනම සමහරක් අය ටියුට් කොලයක් දුන්නා මේ වගු කොලේ present value table කියලා එහෙම නැත්නම් ටියුට් පොතේ 45 වන පිටුවේ තියෙනවා present value table 45 වන පිටුවේ 112 පළමු අවුරුද්දේ 0.893යි ආ මෙතනම ලියන්නම්කෝ 10,000.893න් වැඩි කරන්න ඕන. ඔන්න එනවා වර්තමාන අගය. සුළු කරන්න එපා මට මේ යම් දෙයක් ඉවන්නන්න යෝනේ උත්තරේ ගන්න එපා. ඒ වගේ මෙන්න මේ 10,000 දැන් අගය හොයමු. කොහොමද 12 යටතේ 0.797යි මේ 10,000 දැන් අගේ හොයමු 0.712යි ඩිස්කවුන්ට් ෆැක්ටර් කියලා අපි ලිව්වේ මෙන්න මේ ටික උත්තර අරගෙන එකතු කරා නම් හරි ඕක තමයි present value සුළු කරන්න එපා ඔය ටික ලියා ගන්න පොතේ ලියාගත්තේ නැති අය
45 වෙනි පිටුවේ වගුව තියෙනවා. ටියුට් පොතේ. right. දැන් ඔය තුන එකතු කරාම හරි මේ 10 ගෙවනවා කියන්නේ දැන් නිකන් කීයක් ගෙවනවා වගේද කියලා බලන්න පුළුවන්. කොහොමද මමයි කරන්නේ ආ. ඔතනට ආවද? right. දැන් බලන්න මේ යට එන්න. වාර්ෂිකයේ වර්තමාන වටිනාකම සමානයි 10 වැඩි කිරීම 0.893 ධන 10 වැඩි කිරීම 0.797 10 වැඩි කිරීම 0.712 වාර්ෂිකයේ වර්තමාන වටිනාකම. ඔය ටික ලියන් යන්න. සුළු කරන්න එපා මාත් එක්ක යන්නේ. right. මෙතන මම කැල්ලකින් සුළු කරන්නේ මම මේ 10 පද තුනටම ඉන්න නිසා ඒක එළියට ගන්නවා පොදු පදයක් ලෙස. අනිත් පද ටික ඔහොම ලියන්න පුළුවන්. ආන්න එහෙම ලියන්න 10 එළියට ගත්තාම 10 පොදු සාධකයක් වශයෙන් එළියට ගන්න පුළුවන්. 10,000 දැන් අපි මේ පද තුන එකතු කරගමු. එකතු කරන කැල්ලකින් බලන්න. කී දෙන්නේ? 2.402 බැලින්නම් ඒ මොකද්ද? අර පළමු අවුරුද්දේ ඉඳන් තුන්වන අවුරුද්ද දක්වා වට්ටම් සාධකවල එකතු වෙන්නේ. පළමු අවුරුද්දේ ඉඳන් තුන්වන අවුරුද්ද දක්වා වට්ටම් සාධකවල එකතුව. අන්න ඒ එකතුව 10,000න් වැඩි කරන්න. right. ඔන්න එනවා කෙලින්ම වර්තමාන වටිනාකම. right. මේ මොකක්ද එතකොට පොඩ්ඩක් බලන්න මේ මට ඕනේ මෙහෙම සුළු කරන් එන්නේ නැහැ අපි. මේ අවසානට ගත්ත පිළිතුර මොකද්ද? මේ බලන්න මේ මොකද්ද මේ? පළමු අවුරුද්දේ දෙවෙනි අවුරුද්දේ තුන්වෙනි අවුරුද්ද තමයි මම 10 ගානේ පේමන්ට් එක කරේ. පළමු අවුරුද්ද දෙවෙනි අවුරුද්ද තුන්වෙනි අවුරුද්දේ. මට ඕනේ ඒකේ වර්තමානගේ හොයන්න නම් මේ එක 10,000ක් පළමු අවුරුද්ද දෙවෙනි අවුරුද්ද තුන්වෙනි අවුරුද්ද වල වට්ටම් සාධකවල එකතුවෙන් වැඩි කරා නම් හරි. වට්ටම් සාධකවල එකතුවෙන් වැඩි කරා නම් හරි. පළමු අවුරුද්ද දෙවෙනි අවුරුද්ද තුන්වෙනි අවුරුද්ද වල එකතුවෙන් වට්ටම් සාධකවල එකතුවෙන් වැඩි කරා නම් හරි. right. මෙන්න මේ ඇවිල්ලා බැලින්නම් අර 1 2 3 කියන වට්ටම් සාධකවල එකතුව. මෙයාට ලස්සන නමක් අපි කියනවා. මොකද්ද? annuity factor. එහෙම නැත්නම් cumulative present value factor. මෙය මෙන්න මෙහෙම ඊතලක් දාලා ලියමු. මෙය cumulative present value CPV හෙවත් annuity
annuity factor සිංහලෙන් කියන්නේ වාර්ෂික සාධකය නමින් හඳුන්වයි අන්න ඒක ලියාගන්න එතරම් ඊතලයක් දාලා ඒ ටික හොඳට මෙය cumulative present value හේවත් annuity factor ලෙස හඳුන්වයි වාර්ෂික සාධකය CPV කියලා අපි පටන් ලියමු කෙටියෙන් annuity factor වාර්ෂික සාධකය එතනම ලියන්න මෙය වගුවෙන්ද ලබාගත හැක අපිට වෙනම වගුවක් තියෙනවා ඒකට ඒක වගුවෙන් ලබා ගන්න පුළුවන් පොඩ්ඩක් ගන්න ටියුට් පොතේ 46 වන පිටුවේ ඔයාලට වෙනම කොලයක් දීලා ඇති ඒ කොලේ මං හිතන්නේ නැත්තම් මට මං ගාව ඒ කොලේ නෑ මට පිටු අංකය මතක නෑ ඒකේ පිටු අංක 3 වෙන්න පුළුවන් බලන්න 46 වන පිටුවේ ටියුට් පොතේ යට තියෙන සිර annuity factor කියලා උඩ ලියලා තියෙන්නේ annuity factor annuity table නැත්තම් cumulative present value table ඒක ලියා ගන්න cumulative present value table ඔකට කියනවා CPV අන්න බලන්න යට 112ක් කෙලින් 112ක් කෙලින් තුන්වන අවුරුද්දේ n ගියගේ 3යි ගාන්ට මේ amount එක තියෙනවා 2.4.2 ගානටම තියෙනවා සමහරක් ලාට අන්තිම දශම ස්ථානයේ පොඩ්ඩ එහාට මෙහාට වෙන්න පුළුවන් ආන්න 2.4.2 right හරි එහෙනම් මෙච්චර ලොකුවට මෙහෙම ලියලී ඉන්න උමනා නැහැ. ටක් ගාලා 10000 අවුරුදු 3ක ඉන්දියාගේ 3. එතකොට පළමු අවුරුද්ද දෙවෙනි අවුරුද්ද තුන්වෙනි අවුරුද්දේ වට්ටම් සාදල එකතු වෙන්නේ. ඒකෙන් වැඩි කරාම හරි. මට අවුරුදු 5ක් මං කෙවීමක් කරනවා හැම අවුරුද්දකම. පළමු අවුරුද්දේ ඉඳන්. ඒකේ දැන් අගේ හොයන්න ඕන නම් මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? කෙලින්ම මේ වගුවෙන් බැලුවා නම් හරි අපි හිතමු වට්ටම් අනුපාතයේ 12යි කියලා. 12 කෙලින් පස්වන අවුරුද්දේ බලන්න. එන්ගියාගේ 5. පොත බලන්න ඔක්කොම අය. බලන්න 3.6.5. අන්න පළමු අවුරුද්දේ ඉඳන් පස්වන අවුරුද්ද දක්වා වට්ටම් සාධකවල එකතුව ලැබෙනවා. right නම් ටක් ගාලා මෙහෙම ගන්න පුළුවන් මේ ටික ලියාගත්තනේ හරි එහෙනම් මේ වගේ ගානක් අපි මෙන්න මෙහෙම කරාම ඇති කොහොමද මේ බලන්න එක පාට මෙන්න ගෙවන මේ රූපේ අඳින්න ඕන මේ විදියට හැබැයි අනිවාර්යයෙන්ම ඔය රූපේ අඳින්න ඕන ඔය විදියට right කෙලින්ම මෙහෙම කොක් මාට්ටයක් දාලා ලිව්වත් කම නැත්තම් මෙහෙම කොක් මාට්ටයක් දාලා මේකේ දැන් අගේ මට ඕනේ බිඳුව අවුරුද්දට කොහොමද ටක් ගාලා හොයන්නේ 10000 වැඩි කරනවා 2.4.2 මේ මොකද්ද cumulative present value at 12% n සමානයි 3 දී මෙන්න උත්තරේ ඔන්න ඔය විදිහට දැන් අයිමත් ඇඳ ගන්න බලන්න අර මෙන්න මේවා ලියවෙන්න ඕන ඔය විදිහට අයිමත් අඳින්න බලන්න
right එහෙනම් හරි right හරිනේ හරි දැන් අපි මේ ටියුට් පොතේ ගණන් ටිකක් ගාලා හදාගෙන යමු මේ ගානට තිබුණම ඇතියා මේ මොකද්ද මේ පළමු දෙවෙනි තුන්වෙනි අවුරුදු වල වට්ටම් සාධක එකතුව හැබැයි මේ පොතේ තියෙන්නේ එකේ ඉඳන් 1 2 3 වට්ටම් සාධක එකතුව 1 2 3 4 5 වට්ටම් සාධක පහේ එකතුව එකේ ඉඳන් මට පොතේ එක පාට ගන්න බෑ තුන්වන අවුරුද්දේ ඉඳන් අටවන අවුරුද්ද දක්වා වට්ටම් සාධක වල එකතුව ඒක එක පාට ගන්න බෑ මට ගන්න බෑ එකේ ඉඳන් right හරි අපි බලමු මේ අරක කොහොමද කරන්නේ ඊට පස්සේ right දැන් අපි ටියුට් පොත කරලා දිනවා සමහරක් අය පන්ති දෙකක විතර ඒගොල්ලෝ කොලේක නිකන් හදාගෙන යන්න මාත් එක්ක ගන්න 30 වෙනි ගාන 30 වෙනි ගාන කියවනවා විතරයි මමයි කරන්නේ හැබැයි කරලා තියෙන ළමයි කොලේක ටක් ගාලා කරන්න මම කරන්න කලින් 30 කියවද 30 වෙනි ගාන පිටු අංක 12 සෑම වර්ෂයක් අවසානයේ කියන එක අන්ලයින් කරන්න සෑම වර්ෂයක් අවසානයේ කියන වචනේ විතරක් අන්ලයින් කරන්න right රුපියල් 3000 බැගින් වර්ෂ 8ක් පුරා කරනු ලබන ගෙවීමක වර්තමාන වටිනාකම ගණනය කරන්න හරි මම අඳිනවා ඉස්සෙල්ලා වර්ෂ බිඳුව 1 2 3 තිත් 8 ඔහොම අඳිමු 8ම අඳින්න ඕනේ ඔහොම දැමම ඇති 30000 ගානේ සෑම වර්ෂයක් අවසානයේ කිව්වම පළමු වර්ෂයේ අවසානයේ කිව්වම යටින් එක යටින් දාන්නේ ආන්න ඔහොම දාන්න right දැන් මේකේ දැන් අගේ ඕනේ මට මෙහාට අදිමු ඕන මෙහාට අදින්න ඕ විදියට අන්න මෙතන උත්තරේ ගන්නයි යන්නේ බිඳුව යටින් උත්තරේ කොහොමද ගන්නෙ මෙන්න මේ 30000 වැඩි කරනවා cumulative present value at මොකද්ද 12% ඒකද or 13% 13% n සමානයි 8යි ඕව ලියවෙන්න ඕන n සමානයි 8යි වගුවෙන් බලන්න 4.799 4.799 43,970යි. ඔන්න වර්තමාන වටිනාකම්. present value. ඒ කියන්නේ 30000 ගානේ පළමු අවුරුද්දේ ඉඳන් සෑම වර්ෂයක් අවසානයේ 8000 ගානේ 30000 ගානේ අවුරුදු 8ක් පුරා ගෙවුවත් එක්කයි දැම්මම 1,43,970ක් ගෙවුවත් එකයි. ඒකයි අදහස. 1,43,970ක් ගෙවුවත් එකයි. දැම්මම. right. අපිට ගාලා 31 වෙනි ගානත් කරමු. 31 වෙනි ගානත් කරමු. කියවන්න.
සෑම වර්ෂයක් අවසානයේ කියන එක අන්ඩර්ලයින් කරන්න. අවසානයේ රුපියල් 1000 බැගින් වර්ෂ 12ක් පුරා ගෙවීම් කරනු ලබන ගෙවීම් ශ්‍රේණියක 10%ක වට්ටම් අනුපාතයක් යටතේ වර්තමාන වටිනාකම ගණනය කරන්න. right. අයමත් කියව ගන්න එකපාරක්. right. වර්ෂ 12ක් පුරා අඳිමු. ගෙවීම කරන්නේ වර්ෂ නම් මෙතන ලියවෙන්න ඕනේ වර්ෂ කියලා. ගෙවීම කරන්නේ මාස වලින් නම් මාස කියලා ලියවෙන්න ඕනේ. මෙතන ලියන වර්ෂ කියලා. වර්ෂ. right. ඔහොම දාන්න මෙන්න මෙහෙම අවුරුදු 12ක් පුරා. right. කීය ගානේද? රුපියල් 1000 බැගින්. හරි. දැන් මේකේ වර්තමානයේ දැන් වටිනාකම හොයමු. ආන්න මෙහාට අදිමු. 1000 වැඩි කිරීම. මේක ලියන්නේ cumulative present value at 10% n සමානයි 12යි. බලන්න වගුවෙන් n සමානයි 12යි. 6.814යි. මෙන්න present value 1000 ගානේ 12 වතාවක් පළමු අවුරුද්ද අවසානයේ දෙවෙනි අවුරුද්ද අවසානයේ ඒ විදියට අවුරුදු 12ක් පුරා ගෙව්වත් එකයි දැම්මම 6814ක් ගෙව්වත් එකයි. right. දැන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ වගුවෙන් මේ අගය ගන්න බැරි අවස්ථා තියෙනවා. මොනවාද අවස්ථා? ගන්න බැරි අවස්ථා. මේ වගුවෙන් මේ අගය ගන්න බැරි අවස්ථා. වගුව දිහා බලන්න 46 වන පිටුවේ මොනවාද? ගන්න බැරි අවස්ථා. හොඳට බලන්න වට්ටම් අනුපාතයේ තියෙන 120 දක්වා. ඊට වඩා බෑ. හැබැයි ඒ කියන්නේ වැඩි කෑ කරන්න ඕනේ නැහැ. මොකද 20ක් කියන්නේ ලොකු රේට් එකක්. එච්චර එන්නේ නැහැ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. වට්ටම් අනුපාතය පොඩ්ඩක් බලන්න 100ට එකට පස්සේ 2. ඊපස්සේ 3. 4. 4.3 නෑනේ. 4.5 නෑනේ. 4.8 නෑනේ. අන්න වට්ටම් අනුපාතවල දශම ස්ථානයක් ආවොතින් බෑ. කියන්නේ වට්ටම් අනුපාතය අනිවාර්යයෙන්ම පූර්ණ අගයක් විය යුතුයි. ඒ වගේම n ගේ අගය ඔය පොතේ ටියුට් එකේ තියෙන n ගේ අගය 15 දක්වා විතරයි. මං හිතන්නේ මම දුන්න කොලේ ටියුට් එකක් දුන්න කොලේක ටියුට් එකක් කොලයක් වගුව විතරක් මං හිතන්නේ ඔක්කොම පන්ති වලට වගේ බෙදුණා මං හිතන හැටියට. හැබැයි ඒ කොලේ ලැබිච්ච අය ඉන්නවා නම් ඒ කොලේ මට මත n ගේ අගය 30 දක්වා වගේ තියෙනවා. n ගේ අගය 30 දක්වා වගේ තියෙනවා. ඉතින් n ගේ අගය 45 වුණොත් දැන් 48 වුණොත් මාසිකව ගෙවනවා අවුරුදු 4ක්. මාසෙන් මාසෙට. ඒ අන්තිම අගේ n ගේ අගේ ඉන්නේ 48 නේ. මාස 48ක් නේ. අන්න ඒ වෙලාවට මේ වගුවෙන් අපිට ගන්න බෑ.
එහෙනම් අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ උත්තරේ මෙන්න මේ අගය ගන්න පුළුවන් සූත්‍රය දැනගෙන තියෙන්න ඕන අපි. ඕන වෙලාවක ගන්න. right? ඕන වෙලාවක ගන්න. පොඩි සටහනක ලියා ගන්න. පොතේ නෝට් එකේ තියන එක ලියන්න ඕනේ. දැන් කොලයකනේ ඒගොල්ලෝ හදන්නේ. right? ලියන්න. මෙහෙම ලියන්නකෝ. cumulative present value P CPV පහත අවස්ථාවන් වලදී වගුවෙන් ලබාගත නොහැක. වගුවෙන් ලබාගත නොහැක. එක n වල අගය simple n වල අගය පහළවට වඩා වැඩි විට අර කොලේ තියෙන අය ඒ කොලේ තියෙන 30 නම් එතන ලියන්නේ 30ට වඩා වැඩි විට කියලා. n වල අගය 30ට වඩා වැඩි. මට මතක හිටියේ කොලේ 30ද කොයිද තිබුණේ. ඊට චෙක් කරන් තමන් ගාව මේ වට්ටම් කොලේ තියෙනවා කියලා වෙනම කොලයක් දුන්නා මම. නැත්නම් 15ට වඩා වැඩි විට කියලා දාන්න. මොකද පොතේ තියෙන 15 වුණාට අර කොලේ තියෙන ගාන ඔයගලන්ට ටියුට් විභාගෙදි දෙනවා ඒ ගාන. 15ට වඩා වැඩි විට කියලා මම දැන් කිව්වා. right. දෙවෙනි නම්බර 2 දාන්න. වට්ටම් අනුපාතය පූර්ණ සංඛ්‍යාවක් නොවන විට එනම් වට්ටම් අනුපාතය 12.3 100ට 18.2 වැනි අගයක් ගන්නා විට යටින් ඉහත අවස්ථාවලදී CPV වගුවෙන් ලබාගත නොහැකි වන අතර එහිදී පහත සූත්‍රය භාවිතා කර ගණනය කළ හැක. මෙන්න මේ සූත්‍රය ලියා ගන්න. ඔයගලන්ගේ 46 වන පිටුවේ වගුවේ උඩ මේ සූත්‍රය ලියලා තියෙනවා. උඩම හට එතන ටයිප් වෙලා නැහැ. එක ඍණ වරහන් එක ධන r බල ඍණයෙන් බෙදීම r යටින් ලියන්න r සමානයි වට්ටම් අනුපාතිකය. R සමානයි වට්ටම් අනුපාතිකය. වරන් ඇතුලේ ලියන්න එතනටම ගෙවීම වාර්ෂිකව කරයි නම් වාර්ෂික වට්ටම් අනුපාතය වේ. ගෙවීම වාර්ෂිකව කරයි නම් වාර්ෂික වට්ටම් අනුපාතය වේ.
ගෙවීම මාසිකව කරයි නම් මාසික වට්ටම් අනුපාතය වේ. මාසික වට්ටම් අනුපාතය වේ. වරන් වහන්. n සමානයි n සමානයි කරනු ලබන ගෙවීම් කරනු ලබන වාර ගණන. ගෙවීම් කරනු ලබන වාර ගණන. රුලක් කැරලා වමෙන් ලියන්න. ඉහත නිදසුනේහි වරහන් ඇතුලේ 31 වන ගැටලුවේ වරන් වහන්න. CPV සූත්‍රයේ භාවිතයෙන් ගණනය කරමු. CPV සූත්‍රයේ භාවිතයෙන් ගණනය කරමු. ඒ කියන්නේ අපිට එන්න ඕන 6.814. බලමු යටින් හදමු. ඒකේ මොකද්ද වට්ටම් අනුපාතය වාර්ෂික වට්ටමට 10%යි. මෙහෙම දාගන්න. n සමානයි 12යි. CPV හොයන්න යන්න. cumulative present value. n සමානයි 12යි. ලියන්න CPV සමානයි. මෙන්න සූත්‍රය. දාගන්න. එක ඍණ 1 ධන 8.1යි. ඍණ 12යි. ඕක කැල්ලකින් එකපාරට ගහන්න බලන්න. මං කියලා දෙන්න එකපාරට ගහන්න. දැන් හැබැයි ඉතින් කැල්කියුලේටර් එකක් තියෙන්න ඕන නැත්තම් බෑ මේ පාඩම. කොහමද? මේ දෙක එකපාරට එකතු කරන්න පුළුවන්. 1.1 මෙහෙම ගහන්න. ඔන්න මං කැල්ලෙන් ගහන එක දිගට ලියන යනවා. 1 ඍණ 1.1 බලේ ගහන්න අර මෙන්න මෙහෙම උල් මාට් එකක් තියෙන්නේ. අර ලොකු බෝලේ උඩ ඍණ 12 සමානයි. බෙදීම 0.1 සමානයි. ගහන්න. ආසන්න වශයෙන් හයයි දශම 8.14. right. එහෙනම් අර පොතේ තියෙන අගයන් ටක් ගාලා ගන්නත් පුළුවන් අපිට. පොතේ තියෙන දශම ස්ථාන තුනකට අපි තුනකට ආසන්න වශයෙන් ලිව්වම ඇති. අපි යනවා ටක් ගාලා 32 වෙනි ගානට. 32 වෙනි ගානට. යමු. කියවන්න ඔක්කොම අය. සෑම මාසයක් අවසානයේ කියන එක අන්ඩර්ලයින් කරන්න. මාස වලින් ලියවෙන්නත් ඕන සෑම මාසයක් අවසානයේ. වර්ෂ 8ක් පුරා රුපියල් 10,000 බැගින් ගෙවන වාර්ෂිකයක මාසික පොලි අනුපාතය සිට එකක් යටතේ වර්තමාන වටිනාකම සොයන්න. right. අන්න මාස වලින් ගෙවන නිසා මෙතන ලියවෙන්න ඕන මාස කියලා.
right. අවුරුදු 8ක් පුරා කියන්නේ 8 වරක් 12 96යි. 8 වරක් 12 96යි. right. රුපියල් කීය ගානේද? 10,000 ගෙවන්නේ සෑම මාසයක් අවසාන. පළමු මාසයේ අවසානයේ කිව්වම එක යටින් දාන්නේ. ආන්න ඔහොම. ඔන්න ඔහොම ගෙවනවා. කරන ගෙවීමක දැන් අගය. අඳින්. ඇඳගන්න. ඒතර මෙන්න මෙහෙම කොක් මාට්ටයක් දාලා මෙහාට අදින්. 10,000 වැඩි කරන්න ඕන. මොකෙන්ද? cumulative present value at මාසික පොලි අනුපාතය කීයද? 100ට 1යි කියන්නේ වරහන් ඇතුලේ මේකක් දාන්න. n සමානයි 96යි. right. මෙන්න අර සූත්‍රයෙන් අපිට කරන්න වෙන්නේ දැන්. ඇයි ඒ? n ගයාගේ 96 නිසා. n ගයාගේ 96 නිසා. right. ගන්න. වගුවේ ගහන්න බලන්න කැල්ලක එකපාරට ගහන්න බලන්න. කැල්ලකේ ගහන්න මෙහෙමයි. මම එතරම් පෙන්වනවා. 1 ඍණ 1.01 බල ඍණ 96 සමානයි. බෙදීම 0.1 ගහන්න. හැට 1.52 පොඩ්ඩයි පාරක් චෙක් කරලා බලන්නම්. right. අන්න දාගන්න මෙතනට 5.28යි. මෙන්න 61,000 නෑ 6,15,280යි. 6,15,280යි. right. කටුවට පුදුම කටුවට දකුණු පැත්තේ මේක හදාගන්න. හරි. දැන් මෙතන කිව්වා සෑම මාසයක් අවසානයේ කියලා. එතකොට එකෙන් පටන් ගන්න. සෑම මාසයක් ආරම්භය කියලා කිව්වනම් අමතක කරන්න එපා මෙතනින් පටන් ගන්න. පළමු මාසයේ ආරම්භය කියන්නේ මෙතනට. බිඳුවෙන් පටන් ගන්න. අපි ඒව කතා කරා. දෙවන මාසයේ ආරම්භය කියන්නේ 2 යටින් නෙමෙයි 1 යටින්. තුන්වන මාසයේ ආරම්භය කිව්වම 3 යටින් නෙමෙයි තුන්වන මාසයේ අවසානයේ. තුන්වන මාසයේ ආරම්භය කිව්වම 2 යටින්. 96 වන මාසයේ ආරම්භය කිව්වම 96 යටින් නෙමෙයි ලියන්නේ. 95 යටින් මතක තියාගන්න. ආරම්භය આવොතින්. ගාන කියලා නැහැ. ඔන්න තව ප්‍රශ්නයක්. ගාන කියලා නැහැ සෑම මාසයක ආරම්භයේද අවසානයේද කියලා.
සෑම මාසයකම කියලා කියන්නේ. එතකොට අපි උපකල්පනය කරනවා මේ වගේ ගැටලු වලදී සෑම මාසයක් අවසානයේ කියලා. කියලා නැත්තම්. චුට්ට එක ලියාගත්තොත් හොඳයි සටහන ලියන්න. සටහන අදාළ ගෙවීම ස්ට්‍රෝක් ලැබීම. අදාළ ගෙවීම ස්ට්‍රෝක් ලැබීම. සිදු කරන්නේ සෑම කාල පරිච්ඡේදයක් ආරම්භයේද සෑම කාල පරිච්ඡේදයක් අවසානයේද සෑම කාල පරිච්ඡේදයක් ආරම්භයේද සෑම කාල පරිච්ඡේදයක් අවසානයේද යන්න සඳහන් නොවේ නම් සෑම කාල පරිච්ඡේදයක් අවසානයේ යයි උපකල්පනය කළ යුතුය. සෑම කාල පරිච්ඡේදයක් අවසානයේ යයි උපකල්පනය කළ යුතුය. ආරම්භය නම් කියන්නම ඕන විශේෂය. අපි දැන් ටක් ගාලා යනවා 33 වෙනි ගානට. තුන්වෙනි ගානට කියවමු. එක්ස් මහතා බාර ඔප්පුවකින් ඔහුගේ අලුත උපන් මිරිබිරියට මාසකට රුපියල් 5000ක ස්ථාවර මුදලක් වෙන් කර දෙයි. ඇය අවුරුදු 18කට එළඹෙන තුරු මෙම ගෙවීම කරනු ලැබේ. වර්ෂ සිට 12ක පොලි අනුපාතයක් යට උපකල්පනය කරමින් මෙම ප්‍රදානයේ මෙම ගෙවීමේ වර්තමාන වටිනාකම ගණනය කරන්න. මෙම ගෙවීමේ වර්තමාන අගය වන්නේ අන්න එතනට අන්ඩර්ලයින් කරන්න. වර්තමාන අගය වන්නේ right. අයමත් තනියම කියව ගන්න. right. අඳිමු. සෑම මාසයකම ගෙවීමක් කරනවලු. අන්න එතන නෑ සෑම මාසයක් ආරම්භයේද අවසානයේද කියලා. අපි උපකල්පනය කරනවා. එතකොට මොකද අර නුවට් එක උඩින් ලිව්වේ? සෑම මාසයක් අවසානයේ කියලා උපකල්පනය කරනවා. සෑම මාසයක් අවසානයේ කියලා. අඳිමු එහෙනම් මෙතන ලියන මාස කියලා. මෙයාගේ වයස අවුරුදු 18යි. 18 වැඩි කිරීම 12. මාස 216ක්. අන්න ඔහොම දාන්න. මාස 216ක්. රුපියල් 5000 ගානේ. right. කරන ගෙවීමේ වර්තමාන වටිනාකම්
මේකත් හොඳටම පේනවා වගුවෙන් එක පාට ගන්න බෑ CPV ව. ඇයි N ගේ අගේ 216. එහෙනම් මේකේ දැන් අගේ මට ඕන. මෙහාට. CPV at monthly rate එක ගන්නේ. monthly rate එක 12 නෙමි. ඒ වාර්ෂික rate එක. මෙන්න මේ උඩින් 112 බෙදන්න 12න් 100ට 1යි. n සමානයි 216යි. අන්න ඔහොම ලියාගන්න. right. දැන් අපි උතන වගුවේ සූත්‍රයෙන් ලියාගමු මෙතන. right. done. හාරලක්ෂ 41,715ක් වගේ. මේ X මහත්තයා දැම්මම නෑ. ඉදිරි මාසයෙන් මාස 216 පුරා මාසිකව 5000 ගෙව්වත් එකයි. දැම්ම මෙයා ගිල බැංකුවේ මෙච්චර තැන්පත් කරත් එකයි. දැම්මම මෙයා ගිහිල්ලා මේක තැන්පත් කරලා කිව්වනම් දුවට මුණුපිරියට ඔයාගේ වයස 18 වෙනකොට අර සල්ලි ගන්න කිව්වත් එකයි. එහෙම නැත්නම් X මහත්තයා මාසෙන් මාසෙට 5000 තැන්පත් කරලා වයස 18 වෙනකොට අර දුවට අර සල්ලි ගන්න කිව්වත් එකයි. එකම මුදල යාට ගන්න පුළුවන්. right. අපි කරනවා 34 වෙනි ගාන. 34 වෙනි ගාන කරමු. බාලසූරිය නව ස්මාර්ට් ජංගම දුරකථනයක් 1,20,000කට මිලදී ගන්නා ලදී. සෑම මාසයකම වර්ෂයේ රුපියල් 10 මාසයකම අවසානයේ රුපියල් 10,000 බැගින් ඌ මාසික 12කින් එම මුදල නැවත ගෙවා දැමීම සඳහා ඔහු අවසානයේ රුපියල් 10,000 බැගින් වූ මාස ඔය ඒ ගානේ 34 වෙනි ගානේ දෙවෙනි පේලියේ එහෙම් පිටින්ම කපලා දාන්න. දෙවෙනි පේලියේ එහෙම් පිටින්ම කපලා දාලා කියවන්න. දැන් කියවන්න. බාලසූරිය නව ස්මාර්ට් ජංගම දුරකථනයක් 1,20,000 මිලදී ගන්නා ලදී. සෑම මාසයකම අවසානයේ රුපියල් 10,000 බැගින් වූ මාසික වාරික 12කින් එම මුදල නැවත ගෙවා දැමීම සඳහා ඔහු ණය කාඩ් පතක් භාවිතා කරන ලදී. ඔහුගේ අරමුදලෙහි පිරිවැය වාර්ෂික 12 බැගින් වූයේ නම් ඔහුගේ ජංගම දුරකථනයේ ඵලදායී පිරිවැය ආසන්නම රුපියලට කීයද? effective cost ඵලදායී පිරිවැය. තනියම අයි පාරක් කියව ගන්න. තනියම හිමින් කියව ගන්න.
right. මොකද්ද මේ වත්කමක ඵලදායි පිරිවැය කියන්නේ? අන්න ඒ වචනේ දන්නේ නැත්නම් ඒක මේ accounting වචනයක් ඔය දාලා තියෙන්නේ. මතක තියාගන්න පහසු ගෙවීමේ ක්‍රමයට වත්කමක් මිලදී ගැනීමේදී එම වත්කම සඳහා කරනු ලබන සියලු ගෙවීම් වල වර්තමාන වටිනාකම අයමත් එම වත්කම සඳහා කරනු ලබන සියලු ගෙවීම් වල වර්තමාන වටිනාකම කමා එම වත්කමේ ඵලදායි පිරිවැය ලෙස හඳුන්වයි. අපි එන්නේ ටික අපි පොඩ්ඩක් ලියාගමු උඩින් යටින් නම්බරේ දාලා සටහනක ලියන්න. සටහන ලියන්න. වත්කමක් පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගන්නා විට එම වත්කම සඳහා කරනු ලබන සියලු ගෙවීම් වල එම වත්කම සඳහා කරනු ලබන සියලු ගෙවීම් වල වර්තමාන වටිනාකම කමා එම වත්කමේ ඵලදායි පිරිවැය ලෙස හඳුන්වයි. එම වත්කමේ ඵලදායි පිරිවැය ලෙස හඳුන්වයි. right. එහෙනම් මේ අහන්නේ මේ කරන ගෙවීම් වල වර්තමාන අගය. ඒක තමයි වත්කමේ ඵලදායි පිරිවැය. ඔය කරන ගෙවීම් වල වර්තමාන වටිනාකම හොයන්න කියන්නේ. අයිම තව පාරක් ගන්න එකපාරක් කියව ගන්න. right. බලමු. 10 ගානේ ගෙවනෝ සෑම මාසක් අවසානයේ මාස 12ක් අඳින්න අඳින්න ඔහොම මාස 12ක් ගෙවනෝ. දහ ගාන මෙන්න මේකේ වර්තමානගේ හොයන්නේ කියන්නේ. අර ඩවුන් පේමන්ට් එක මේ ගානේ ගෙවන්න ඒක ගෙවනවා ඒකත් යන්න ඕන. right. කොහොමද? cumulative present value at මාසික පොලි අනුපාතය ගන්නේ මාසික පොලි වාර්ෂික පොලි අනුපාතය දීලා තියෙන්නේ කොහොමද බලන්න. මාසික පොලි අනුපාතය 12න් බෙදුවම 1යි. අඳින්න ওই විදියට. පොතෙන් බලන්න. කීය දෙන්නේ? 1/12. 11.255. ඔන්න එනවා.
වත්කමේ ඵලදායි පිරිවැය. වත්කමේ ඵලදායි පිරිවැය. right මං කියන ගාන ලියන්න. දැන් මේ ගාන අනිත් ඈත් ලියාගෙන පොතේ ලියලා වෙන කොලයක ලියලා කරන්න. ලියන්න. අද සිට සෑම වර්ෂයක් ආරම්භයේ වර්ෂ 15ක් පුරා वर्ष 15ක් පුරා රුපියල් 8000 බැගින් කරනු ලබන ගෙවීමක වර්තමාන වටිනාකම සොයන්න. වර්තමාන වටිනාකම සොයන්න. right. එතනම ලියන වට්ටම් අනුපාතය 12ක් ලෙස සලකන්න. වට්ටම් අනුපාතය 12ක් ලෙස සලකන්න. අඳින් මෙතන වර්ෂ right වර්ෂ 15ක් පුරා 14-15 සෑම වර්ෂයක් ආරම්භයේ මෙන්න මෙතනට ආන්නොම යන්නේ බිඳුවෙන් පටන් අරන්. එතකොට මෙතනින් තමයි ඉවර වෙන්නේ. 15ටම යන්නේ. එහෙම ගියොත් අවුරුදු 16ක් ගෙවෙනවා. 15ක් දැම්මොත්. ඔන්න වාරික 15යි මං ගෙව්වේ දැන්. හොඳට මතක තියාගන්න. right okay වර්තමාන අගේ හොයන්නේ. දැන් වටිනාකම. මේ 8-10 දැන් වටිනාකම කීයද? 8-10ම තමයි. 8-10ම තමයි. එයාගේ හොයන්න දෙයක් නැහැ. බිඳුව යටින්ම යවිලා තියෙන්නේ. මෙන්න මේ ටික කොක් මාට් එකක් දාන්න. දාලා මෙහාට අදින්න ආන්න ඔහොම. මේ දෙක එකතු කරගත්තම හරි. කොහොමද? අටදාහ cumulative present value at 12% n සමානයි 14. වට්ටම් අනුපාතයේ 12යි කියලා මම ගත්තේ බලන්න මම ලිව්වේ එහෙම නේද කියලා. එහෙම නෙමිනම් එහෙම දාගන්න 12යි කියලා මට මතකයි 12 වගේ. මොකද මම නිකන් හිතින් හිතලා දුන්න ගානක් නිසා. ඕක වගුවෙන් බලන්න. ඕක වගුවෙන් බලන්න පුළුවන්. දැන් ගන්න බලන්න තනියම.
වගුවෙන් බලන්න. 12. එන්ගේ 14 ගන්න 6.628යි. අර 8000 පස්සේ එකතු කරන්න. 8000 පස්සේ එකතු කරන්න. right. දැන් කරන ගෙවීමක දැන් ආගේ ඒ ගානම තමයි. එයා වෙනම කරලා අර ටික එකතු කරන මෙයාව පස්සේ එකතු කරගන්න. මං කියන මේ ගාන ලියා ගන්න ටක් ගාලා හැම එක්කෙනෙක්ම මේ ගාන ලියා ගන්න. රූපවාහිනී යන්ත්‍රයක් කල්බදු ක්‍රමයේ යටතේ මිලදී ගැනීමට අදහස් කරයි. එහිදී මාස වාරිකයක වටිනාකම හාරදාස් 500ක් වන අතර මාස වාරික 48කින් අදාළ ගෙවීම අවසන් කළ යුතු අතර පළමු වාරිකය ගිවිසුමට එළඹෙන දිනේදී වරහන් ඇතුලේ මාස බිඳුවේදී සිදු කළ යුතුය. ගම්ම්‍ය පොලි අනුපාතය මාසකට 101.2ක් නම් රූපවාහිනී යන්ත්‍රයේ ඵලදායී පිරිවැය වරහන් ඇතුලේ සාධාරණ වටිනාකම වරන් වහන්න ගණනය කරන්න. ටක් ගාලා ගාන කියවන්න. ওই ගාන කියවලා පොඩි බ්‍රේක් එකක් අරන් අනිත් පාඩමට යන්නේ. ගාන කියව ගන්න.
රයිට්. බලමු. මාස වාරික 48කින් කියලා මට මතකයි මම ලිව්වේ. ඔව්. හැබැයි පළමු ඉන්ස්ටෝල්මන්ට් එක දැන් ගෙවන්න ඕන. ආන්න ඔහොම දාන්න. ඒ කියන්නේ අපි ගෙවෙන්නේ මාස වාරික 47යි. ඒතකොට ඔන්න ඔය විදිහට එන්නේ. 48ට එන්නේ නැහැ. අන්න ඔහොම ඉරක් ගහන්න. right. දැන් මේකේ වර්තමානයේ දැන්ටම හොයලා ඉවරයි. මේ ටිකේ හොයමු. කරන් යන්න මාත් එක්ක මං සෑහෙන වෙලා දීලා කරන්නේ දැන් මොකද මං වැඩ කරලා ඉවරද කියලා මට පේන්න කවුරුත් නැති නිසා මට 4500 cumulative present value at 1.3%. 1.2%. ඒක මෙන්න මෙහෙම ලියා ගන්න. n සමානයි 47. අන්න ඒක අපිට වගුවෙන් බලන්න බෑ පොතේ. දැන් ඔයගොල්ලෝ යටින් සූත්‍රය ඉල හොයාගන්න. සූත්‍රය ඉල හොයාගන්න. ලියන් කෙල්ලකින් ගන්න. බලන්න හරිද කියලා. right. රූපණ යන්ත්‍රයේ ඵලදායි පිරිවැය. ගෙවුම් ලබන වාරිකවල වර්තමාන වටිනාකම. එහෙම කිව්වත් හරි. මේක තමයි උත්තරේ. යටින් ලියන්න. රූපවාහිනී යන්ත්‍රයේ ඵලදායි පිරිවැය. right. ගෙවුම් ලබන වාරිකවල වර්තමානගය. හරි.
හරි. එහෙනම් අපි පොඩ්ඩක් ඉඳලා අයිමත් තව ලෙස ඕක අනිත් ඉදිරි ටිකට යමු. චුට්ටක් ඉඳලා විනාඩි 5ක් ඉඳලා. ඕකේ.